සුබෝදෑසනක් ආයුබෝවන්. සුබෝදෑසනක් සර්. එසේම වේවා. මේ අපි පටන් ගමු මේ වරවල ඉන්න ඕනේ නැහැ. අපි ගිය සුබාරේ කරපු දේ දැන් ඉදිරියට යමු බලන්න ප්‍රශ්න පත්‍රේ. හරි සර්. අපි 5 වෙනකන් කතා කරන්නේ ප්‍රශ්න පත්‍රේ. කතා කරේ අපි ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. හරි බලන්න මේ අපි කතා කරේ මේ 5 වෙනි ප්‍රශ්න වෙනකන් කතා කරන්නේද? 5ක් කතා කරා නේද? ඔව් සර් 5ක් කතා කරා. හයවෙනි ප්‍රශ්න දැන් තියෙන්නේ කතා කරන්න. හයවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දේශීය ප්‍රථමාධාරයේදී අත්බෙහෙත් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? ජීවිතේ බේරා ගැනීම ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රධාන අරමුණයි. ප්‍රථමාධාර ලබා දීමේදී අනෙක් අරමුණු තුන ලියා දක්වන්න. පුද්ගලයාගේ හෘදය අකර්මණ්‍යතාවයකදී පුද්ගලයෙකු ලෙස ඔබ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක. එතකොට මේකට අපි පිළිතුරු ලියනකොට බලමු දේශීය ප්‍රථමාධාරයේදී අත්බෙහෙත් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද කියන එකට මොනවද හරි කියන්න පුළුවන්ද හඳුනනට? අත්බෙහෙත් කියන්නේ මොකක්ද කියලා? අත්බෙහෙත් කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් අත්බෙහෙත් කියලා කතා කරන්නේ. ඔව් අපි අත්බෙහෙත් කියන්නේ මේ වගේ අදහසක් තමයි ඒකට තියෙන්නේ. බලන්න වෛද්‍ය නිර්දේශ රහිත පුද්ගලයෙකුගේ අත්දැකීම් මත හෝ පරම්පරා දැනුම අනුව විවිධ රෝග සඳහා නිවසේදී සකසාගත හැකි බෙහෙත්. අන්නවට අපි කියනවා මොනවද? බෙහෙත් කියලා. ඇහෙනව නේද? ඇහෙනවද පේනවද? ඔව් සර් ඇහෙනවා. ඇහෙනව පේනවනේ. හරි. එතකොට අත්බෙහෙත් කියන්නේ මේ මොනවා හරි ගැටලුවක් වුණොත් කියන්න. රෙකෝඩින් ඕෆ් වුණොත් එහෙනම් පොඩ්ඩක් බලන්න මේ හාමුදුරු ඉන්නව නේද? ඔව් සර් ඉන්නවා. හරි බලන්න. මේ එතකොට අත්බෙහෙත් කියන්නේ මේ අන්න ඒවට මොනවද? වෛද්‍ය නිර්දේශ රහිතව. කියන්නේ වෛද්‍යවරයෙක් කවුරක්වත් කියපු දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් එදිනෙදා පරම්පරාවෙන් පරම්පරාවට අපි පාරම්පරික වෛද්‍යවරු කරන්නේ අන්න ඒ වගේ පරම්පරා අධ්‍යක්ීමෙන් තමයි බෙහෙත් කරගෙන යන්නේ. එතකොට ඒ බෙහෙතුත් හරි. ඒ වෙනුත් රෝගීන්ට සුව වෙනවා. එහෙම වෛද්‍යවරු ඉන්නවා පරම්පරාවෙන් පරම්පරාවට ඒ තමන්ගේ වෛද්‍ය ක්‍රමයේ පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරු. අපි කියනවා ඒගොල්ලන්ට පාරම්පරික වෛද්‍යවරු කියලා. ඒ වගේ මේ තම අධ්‍යක්ීම් වලින් පරම්පරා දැනුම භාවිතයෙන් එක එක අය පාවිච්චි කරනවා මේ බෙහෙත් වර්ග. එතකොට ඒවට අපි කියනවා මොනවද? අත්බෙහෙත් කියලා. ඒ වගේ අත්බෙහෙත් ගොඩාක් තියෙනවා අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ. දැන් අපි පහේ පෙළපොත ගත්තොත් පහේ පෙළපොතෙත් ඔය ගැන සඳහනක් තියෙනවා. අත්බෙහෙත් ගැන අපි අද මේ ප්‍රශ්න පත්‍රය කතා කරලා ඉවර කරනවා. ඊළඟට අපි කතා කරන්නේ වාර විභාග වල ප්‍රශ්න පත්‍ර. ඒකෙදි නම් ඉතින් මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ හාමුදුරුවෝ උත්තර ලියන් ඉන්න ඕනේ. මම ප්‍රසන්ටේෂන් දාන්නේ නැහැ. කෙලින්ම උත්තර කියනවා. උත්තර ඔයගොල්ලන්ගෙන් අහනවා හාමුදුරුවන්ගෙන් මම උත්තර කියනවා. ඒකට ලියා ගන්න ඕනේ වෙලේ. ප්‍රසන්ටේෂන් මම එකට හදන්නේ නැහැ. මොකද එහෙම තමයි කරන්න කියලා කිව්වේ. මොකද නැත්තම් හාමුදුරුවෝ උත්තර ලියන අඩු වෙනවනේ. ඉතින් ඒ හින්දා මම මේ වේලාසරිම ප්‍රශ්න පත්‍රය දානවා හෙට අනිත් දිහම. එතකොට ඒකට උත්තර ලියන් එන්න ඕන. ඊට පස්සේ අපි ඒක කතා කරනවා හාමුදුරුවන්ගෙන් තමයි උත්තර ගන්න. මේකේ අත්බෙහෙත් කියලා පාඩමක් තියෙනවා. මේකේ බලන්න පහේ පෙළපොතේ පිටුව මතකයිද? මම මේ අත්බෙහෙත් කියන්නේ ආයුර්වේදයි ඉස්සරහ ඉස්සර තියෙන්නේ. එහෙනම් අත්බෙහෙත් කියනත් මේක මම මතකයි ටිකක් තිබුණා වගේ සටහනක්. හරි කොහොමවත් කවන්නේ අත්බෙහෙත් කියන්නේ ඔන්න ඕකට. මොනවද අපි කියන්නේ අත්බෙහෙත් කියන මේ මෙතනක් තියෙන වමනයේට පිටුව බලන්නකො 124 පිටුව. මේ ඔය ප්‍රථමාධාරයම තමයි තියෙන්නේ. ප්‍රථමාධාරයට දෙන අත්බෙහෙත් වර්ග තමයි මේකේ තියෙන්නේ. ඔය පිලිසීවිදි කෝමාරි කාලේප කිරීම අන්න ඒ වගේ. ඒ තියෙන්නේ මේ පිටුව 124 පහේ පෙළපොතේ. අන්න ඒවත් කියන්නේ මේ අත්බෙහෙත්. මේකේ තියෙනවා මෙහෙම උණ රෝගීට උදරාබාධ, වමනීය ශරීර වේදනා, ආහාර විෂ වීම, සමේ රෝග, සර්ප දෂ්ටන, පිලිසීම්, අස්ථි භග්න ආදී විවිධ අවස්ථාවලදී මෙසේ අත්බෙහෙත් යොදා ගනී. ඒ කියන්නේ පිටුව 123 තියෙනවා.
එතකොට ඒ දෙන අද්භේත් වර්ග කිහිපයක් තමයි තියෙන සර්පදර්ශනයේදී කරපිංචකොල්ල පිටවක්ක කුප්පමේනිය ගස් කොටා යුෂ පානයට දීම. අන්න ඒ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා අද්භේත් විදිහට. අන්න ඒ අදහස තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා ලකුණු දෙකක්. ජීවිතේ බේරා ගැනීම ප්‍රථමාධාරයේදී ප්‍රධාන අරමුණකි. ප්‍රථමාධාර ලබා දීමේ අරමුණ අනෙක් අරමුණ තුන ලියා දක්වන. එකක් තමයි ජීවිතේ බේරා ගැනීම. ජීවිතේ බේරා ගැනීම තමයි ප්‍රථමාධාරයේ එක අරමුණක්. එතකොට අනිත් අරමුණ තුන අහනවා. අනිත් අරමුණ තුන මොනවද කියලා බලන්න. මතකද? ඔන්න. සෝය පහසු කරවීම, රෝගී තත්ත්වයේ අසාධ්‍ය වීම වැළැක්වීම, අනතුරු පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම. ඔන්න මේ ප්‍රථමාධාරයේ අරමුණු තුන. එකක් තමයි අර මුලින්ම දීලා තියෙන්නේ. ප්‍රථමාධාරයේ අරමුණු මේ මේකේ තියෙනවා පිටුව 111 පහේ පිටුවේ ජීවිතේ බේරා ගැනීම, සුවය පහසු කරවීම, රෝගී තත්ත්වයේ අසාධ්‍ය වීම වළක්වාලීම, අනතුරු පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම. හරි. ඔන්න ඔක තමයි ප්‍රථමාධාරයේ අරමුණු විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒකට මේ ටික ලියලා තියෙනෝනේ මේ පිළිතුරු ලියනකොට. ඊළඟට තියෙන්නේ පුද්ගලයෙකුගේ හෘද අකර්මණ්‍යතාවයකදී ප්‍රථමාධාර කරුවෙකු ලෙස ඔබ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න. එතකොට අපි කිතුම අපි ගාව ඔන්න ඉන්නවා හෘද අකර්මණ්‍ය වෙච්ච කෙනෙක්. හරි ඒ වගේ කෙනෙක් ඉන්නකොට අපි ප්‍රථමාධාරයක් දෙනවා නම් කොහොමද ක්‍රියා කරන්න කියලා අපෙන් අහනවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අපි? එතකොට ඒකටත් පහසෙන් මේකට පිටුරු ලියා ගන්න පුළුවන්. පහේ පාඩමකින් මම මේක අහලා තියෙන්නේ. පහේ පෙළ පොතේ බලන්න 113 නෑ 20 පිටුව 120 පිටුවේ තියෙනවා හෘද අකර්මණ්‍යතාව කියලා. ඒක හෘද අකර්මණ්‍යතාවකදී දැකිය හැකි රෝග ලක්ෂණ නිමිති පහත දැක්වේ කියලා මේක මම කතා කරා. පපුවේ මැද දැඩි හිරවීමක් සහිත වේදනාවක් ඇතිවීම. හරි? ඔය අල්ලන් ඉන්නේ පපුවේ වගේ. මෙම වේදනාව යටි හනුව උගුර දෙයක් දක්වා පැතිරීම. වම් පැත්තෙන් තමයි ගොඩක් පැතිරෙන්නේ. මෙම වේදනාව විවේකය ගැනීමෙන් පහව නොයෑම. ඉක්මනට අඩු වෙන්නේ නැහැ. අධික ලෙස දහදිය දැමීම. ඇඟ තෙත් වී ගලා යන අයුරින්. ඇඟ තෙත් වෙනවා. ලොකු දාඩියක් ගලනවා. ඒ කියන්නේ හෘදේ පස්සුවට සැපෙන ඔක්සිජන් අඩු වීම නිසා තමයි හිම වෙන්නේ. ශ්වසනය කිරීමේ අපහසුව හෝ ශ්වසනය අවම වීම. හුස්ම ගන්න අමාරු වෙනවා. හුස්ම ගන්න එකත් දාම අඩු වෙනවා. වක්‍රමවත් හා වේගවත් දුර්වල නාඩි වැටීම. නාඩි වැටීමත් අඩු වෙනවා අපි නාඩි බැලුවොත් එහෙම. හදිසියෙම සිහි නැතිවීම. සිහිය නැතුව යනවා. තොල් පෙති, කන් පෙති නිල් පැහැවීම. රුධිර ගමනාගමනයේ අඩු නිසා තොලොයි කන් පෙති නිල් පැහැවෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ සහ නිමිති, ඒ කියන්නේ මේ රෝගේ ඇති වෙන තියෙන රෝග ලක්ෂණ සහ නිමිති තමයි අපිට ඔකේ දකින්න තියෙන්නේ. ඒකට මේකේ පිළිතුරු දීලා තියෙන්නේ බලන්න මෙන්න මෙහෙම. රෝගියාගේ හෘදය වෙහෙසටපත් වීම වැළැක්වීම සඳහා විවේකීව තබන්න. රෝගියාගේ දණහිස් නැමෙනසේ වාඩි කරවන්න. මේක මේ පොතේ තියෙනවා මේ කියන කාරණය පිටුව 121. ඊළඟට උරහි සහ හිසට ආධාරක තබා රෝගියා හේතු කර තවන්න. රෝගයාට සිහිය ඇතනම් ඔහු ඇය සතුව භාවිතා කරන බෙහෙත් මාත්‍රාව ඇතනම් ලබා දෙන්න. දැන් සමහර අය heart attack වලට එන දිවයට තියාගන්න හිම පෙත්තක් එහෙම සමහර අයට දීලා තියෙනවා. එතකොට අපි ටක් ගාලා මේ බෙහෙත් එයාගව තියෙනවා නම් මේ බෙහෙත් පෙත්තක් ටක් ගාලා දෙන්න ඕනේ. මොකද මේ බෙහෙත් පෙත්තෙන් කරන්නේ අර රුධිරයේ කැටිය ඉතා ඉක්මනින් ක්ෂණිකව දිය කළා ඔක්සිජන් මේ රුධිර ගමනාගමනය පහසු කරන එක. එතකොට එයා ඒ වගේ එකක් එයාගව තියෙනවා නම් අපි ටක් ගාලා මේ මාත්‍රාව එයාගෙන් අරගෙන වතුර ටිකකින් ටක් ගාලා දෙන්න ඕනේ. එතකොට ඉක්මනට ඒක දිය වෙනවා. නැත්නම් සමහර අය නම් දිව යට තියෙන පෙත්තක් තියාගෙන ඉන්නවා. මොකද heart attack එකක් නැත්නම් හෘදකර්මණතාවක් ආවොත් ටක් ගාලා අර ඇති වෙන රුධිර කැටිය දිය කරගන්න පහසු වෙන්න. ඇස්ප්‍රින් පෙත්තක් කපා ගැනීමට රෝගියාට දෙන්න. ඒකට ඇස්ප්‍රින් කියන එක මේ බොහොම වැදගත් හෘදකර්මණික කෙනෙකුට ඒ අවස්ථාවේ ඇස්ප්‍රින් පෙත්තක් දුන්නත් ඒකිනුත් අර රුධිර කැටිය දීවීමට පහසුවක් වෙනවා. ඒකට ඒ ඇස්ප්‍රින් පෙත්තක් දෙන්න කියන්නේ. රෝගියාට වෙහෙසේපත් කිරීමෙන් බලක්ව ගන්න. එයා වැවිද්දන්න කරන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් විවේකීව තබන්න ඕනේ. මොකද ඇවිදින්න කරන්න කිව්වොත් එහෙම රුධිර ගමනාගමනය තව වැඩි කරන්න වෙනවා. එතකොට හෘදේ ක්‍රියාත්මක වීම වැඩි කරන්න වෙනවා. එතකොට තව ගැටලු සහගතයි හෘදයට අපහසුතාවයක් ඇති වෙච්ච වෙලාවෙදි වෙහෙසටපත් කිරීම. එහෙනම් ඔන්න ඔය කාරණා ටික ලියලා තියෙනවා නම් ලකුණු ලැබෙනවා.
ඊළඟට අපි යන්නේ 7 වෙනි ප්‍රශ්නෙට. මෙතන ප්‍රශ්න 3යි තියෙන්නේ. අපිට ඉක්මනට ඉවර කරන්නත් පුළුවන් මේ. ආයුර්වේදයේන කාය චිකිත්සාව සහ ශල්‍ය චිකිත්සාව යන කෙටියෙන් පැහැදිලි කරන්න. කාය චිකිත්සාව කියන්නේ මොකද්ද? ශල්‍ය චිකිත්සාව කියන්නේ මොකද්ද කියලා අහන්නේ. හරි? එතකොට මේ රෝග හේතු දුරු කර ගැනීමට උපදෙස් දෙන ආයුර්වේද ශාස්ත්‍ර රෝගී වූ විට පිළියම්ද දක්වා ඇත. ඒ චිකිත්සාව නම් වේ. ඔව්. ඒක තමයි චිකිත්සාව කියන්නේ. කාය චිකිත්සාව කියන්නේ. කාය චිකිත්සාවයි ශල්‍ය චිකිත්සාවයි කියන එක මේකේ තියෙනවා. ඔය පිටු කීයද? මේක 153 චිකිත්සාව කියලා තියෙනවා. ඔව් චිකිත්සාව කියලා තියෙනවා. 150 ඔව්. ඔව් ප්‍රඥා අපරාධයි චිකිත්සාව කියන එකයි නේද? එතකොට මේකේ අහන්නේ කාය චිකිත්සාවයි ශල්‍යාංග චිකිත්සාවයි කියන්නේ මොකක්ද කියන එක. හරිද? එතකොට කාය චිකිත්සාව කියන එක තමයි දැන් ඔය කිව්වේ මොකද්ද? මේ රෝගාතුරද දුරු වෙන උපදෙස් දෙන ආයුර්වේද ශාස්ත්‍රීය රෝගීන් පිළියම් දක්වා ඇත. ඒ චිකිත්සාව කියනවා. අන්න ඒ ඔය කියපු කාරණේ තමයි චිකිත්සාව කියන්නේ. එතකොට මේ අනිත් එක තියෙන්නේ ශල්‍යාංග චිකිත්සාව කියන එක. අපි බලමු මේකේ පිළිතුරු දෙන්න දීලා තියෙන්නේ මොකද්ද කියලා. මේකේ හොයන්න එකතු වෙලා යන නිසා නැත්නම් මේකේ තව අර ඉස්සෙල්ලා එකේ තව ප්‍රථමාධාරයේ අරමුණු තව ටිකක් තියෙනවා. අපි ඒකත් බලමු. වෛද්‍යවරු හඳවන්න නැතහොත් රෝගියාට සිහියත් නම් රෝහල වෙත ගෙනියන්න ගිලන්නේ දක්වා රෝධ පුටුවක් භාවිතා කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. අර ඉස්සෙල්ලා ප්‍රශ්න ඉතුරු කොටස මේ තියෙන්නේ. ඒක මම මෙතන කතා කරලා තිබුණේ මේවත් තියෙන්න ඕන. හරි. පපු තෙරපු මහා කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න. හරි. අන්න එහෙම සම්පූර්ණ කොටසම ලියලා තියෙනවා. දැන් මෙතන කොටස් කිහිපයනේ තියෙන්නේ. ඒක මාකින් එකේ කොටස් දෙකක් විදිහට දීලා තියෙන්නේ. මම ඒක මෙතෙන් එක දාලා තියෙන්නේ. ඒකට ওই කාරණා ටික සම්පූර්ණව ලියලා තියෙන්න ඕන. ඊළඟට අපි ඊළඟ කොටසට යමු. ඔන්න කාය චිකිත්සාවයි ශල්‍ය චිකිත්සාවයි කියන්නේ මොකක්ද කියලා. කාය චිකිත්සාව කියන්නේ ඖෂධ මගින් රෝග සුව කිරීම. කෙටියෙන් ඔයගෙ ලිව්වත් ඇති. ඖෂධ මගින් රෝග සුව කිරීමට අපි කියනවා මොකද්ද? කාය චිකිත්සාව. ශල්‍ය චිකිත්සාව කියන්නේ සත්කම් මගින්. ඒක ඔක්කොම ඔපරේෂන් කරලා තමයි සත්කම් මගින්. ශල්‍ය කර්ම මගින් තමයි රෝග සුව කරන්නේ. හරිද? මේ අර චිකිත්සාව කියන එක තමයි හාමුදුරුවෝ පොදුවේ කිව්වේ. චිකිත්සාව කියන එකේ තීරම තමයි හාමුදුරුවෝ මුලින්ම කිව්ව මොකද්ද? ඔය මේ දැන් අර්ථ දැක්වීමේදී කිව්වේ. ඒකට කාය චිකිත්සාව කියන්නේ වෙනම එකක්. ශල්‍ය චිකිත්සාව කියන්නේ එකක්. ඒකට කාය චිකිත්සාව කියන්නේ ඖෂධ වර්ග දීලා. හරි? ඖෂධ වර්ග දීලා මේ ලෙඩුන්ගේ ලෙඩ හොද කරනවා. හරිද? ඊළඟට ශල්‍ය චිකිත්සාව කියන්නේ ලෙඩේ හොද කරන්න සත්කම් කරන්න වෙනවා. හරි? ඒකයි ඒ කියන්නේ. එතකොට මේ අන්නේ කාරණේ තමයි ඒකට ලියලා තියෙන්න ඕන. ඊළඟට මේක අහනවා ආයුර්වේදී යේදී සමබල ආහාරයක අඩංගු පෝෂක හඳුන්වන රස 6 සඳහන් කරන්න. දැන් අපි දන්නවා අපි ගන්න ආහාරයක මම මේක හැමදාම කතා කරන කාරණයක් මේ අපි දන්නවා අපි ගන්න ආහාරයක් පෝෂණ කොටස් වලින් සමන්විත වෙන්න ඕන ආහාර පිරමීඩයේ තියෙන විදිහට. එහෙම නැත්නම් ඒක සම්බල ආහාරයක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම ආයුර්වේදයේත් මේ ආහාරයක් සමන්විත වෙන්න ඕනේ කොහොමද කියලා දක්වලා තියෙනවා. ඒක දන්නවද? මොකක්ද කියලා? මధుර රස, අම්ල රස, ලවණ රස, කටු රස, තිත්ත රස, කෂාය රස. අන්න ඒක අංග පූර්ණ බව. එතකොට ආයුර්වේදයේ කියන විදිහට නම් ආහාරයක් අංග පූර්ණ වෙන්න ඕනේ. ආහාරයක් අංග පූර්ණ වුණොත් අන්න ඒ ආහාරය සම්පූර්ණ ආහාරයක් වෙනවා. මේක තියෙන්නේ මෙහෙම ආහාරයේ වැදගත් වන්නේ පෝෂක ද්‍රව්‍ය සහ එහි ප්‍රමාණීය මත බව ඔබ දැනටමත් ඉගෙනගෙන ඇත. එවන් පෝෂක පහක් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින, khනිජ ලවණ. ඔන්න ඔය කියන පහ තමයි අපි ගන්න ඕන. එතකොට මේ පහ ගන්න වනම් අන්න ඒක සමබල ආහාරයක් වෙනවා. ඒක ආයුර්වේදයේ කියන්නේ කොහොමද? අර දැන් හාමුදුරුවෝ කිව්ව විදිහට මధుර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය. ඔන්න ඔය කියන ඒවා තියෙනවා නම් අපි ඒක සමබල ආහාර වේලක් කියලා කියනවා. ඒක නූතන විද්‍යාවේදී කියන්නේ ඔය සමබල ආහාරයක් විදිහට. අරක කියන්නේ අංග පූර්ණ ආහාර. ආයුර්වේදයේ කියන්නේ මොකද්ද? අංග පූර්ණ ආහාරය කියන එක. ඒකට අංග පූර්ණ ආහාරයක් නම් ඒ අංග පූර්ණ ආහාරයේ ඔන්න ඔය කියන ටික තියෙන්න ඕනේ. මధుර රස දැන් අපි කිව්වේ අන්න මේ ටික සම්පූර්ණ නම් මේක අපි කියනවා මොකද්ද? අංග පූර්ණ ආහාරයක්. නැත්නම් සමබල
ආහාරයක්. ඔන්න ඔය කාරණා ටික ලියලා තියෙන්න ඕනේ. ඊළඟට අපි ඊළඟ කොටසට යමු. තේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. එතකොට ඔන්න ඔය රස 6 තියෙන්න ඕන. හරි? ඊළඟට අපේ අනිත් ක්‍රමයේදී ඒක නම් දන්නව ඇති නේද? ඒක මතකද මම ඔය එදා කියලා දුන්නා මේක. පොඩ්ඩක් ඉන්න බලන්න ඒකත් ආයි. අද මේ මේ මොකද්ද සම්බල ආහාර වේල කියන එක මම කියලා දුන්න එක මතක ඇතිනේ නේ? බලමු මම මේකේ ආයි ලිෆ්ලෙට් එකක් තිබුණා මේ ඒක මම ඩිලීට් කරලා දන්නේ බලමු මම තියෙනවා නම් පොඩ්ඩක් පෙන්නන්න. ආහාර පිඟාන කියන එක මේකේ තිබුණා අරන් තියලා තියෙනවා පෙන්වුවේ හැකි මම හිතන්නේ තියෙයිද කියලා. හරි මේ තියෙන්නේ. open වෙන්නේ නැහැ. open වෙන්නේ නැහැ. හරි බලමු මෙතනින් කොහොමද පුළුවන්ද කියලා. මේ කියනවා හරි ටිකක් බලන්න. සම්බල ආහාර වේල පිඟාන මේක මතක තියෙන්න ඕන අනිවාර්යෙන් මේ ගැන විභාගෙදී අහන්න පුළුවන්. අපේ සමබල ආහාර වේලක් මේ කොහොමද සමන්විත වෙලා තියෙනවා ආහාර පිරමීඩය කියන එකත් ඉතාම වැදගත්. ඒක මතක තියාගන්න මේ ඒ කාරණේ මේ අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. හරි සර්. තේරෙනවන්නේ? කිලුවන්නේ. හරි අපි යමු. අපි යන් මේ ඊළඟ ප්‍රශ්නෙට වෙලාව ගත වෙන හින්දා බලන්න ඊළඟට මේ ආයුර්වේදයේදී ප්‍රතිකාර ලබා ගන්නා ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා පංචකර්ම චිකිත්සාව විස්තර කරන්න. ඒකත් හරි ලේසි මේ පංචකර්ම ටික අහන්නේ. මොනවද පංචකර්ම කියන්නේ? මතකද? ආයුර්වේදයේ මේ ප්‍රශ්නේ ඒව නේද? කාය චිකිත්සා භූත විද්‍යාගද නෑ ඒ තියෙන්නේ මේ අෂ්ටාංග ආයුර්වේදයේ. මෙතන තියෙනවා පිටුව 154 ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ප්‍රධාන ප්‍රතිකාරකම පහක් පංචකර්ම චිකිත්සා ලෙස දක්වා ඇත කියලා. බලන්න පිටුව 154 වමන විරේෂණ වස්ති නස්ය රක්ත මෝෂය. ඔන්නෝක තමයි මේ පංචකර්ම කියන්නේ. ඔය පංචකර්ම කියන්නේ මොකද්ද? දැන් අපි කියමු ලෙඩෙක් යනවා. ලෙඩා ඔන්න අපි ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට ගියාම ලෙඩෙක් ඒ ලෙඩා දිහා බලලා ඒ වෛද්‍යවරයා තීරණය කරනවා මෙයාට වමනය කළාද මේක හොඳ කරන්නේ. නැත්නම් මෙයාට විරේකයක් දීලාද? නැත්නම් වස්තියක් කළාද? නස්ය කළාද? රක්ත මෝක්ෂ කළාද කියලා බලනවා. මෙයාට ප්‍රතිකාර කරන්න කියලා දැන් ඔන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට ගියාම ආයුර්වේද හෝ පාරම්පරික. ඒතකොට වමනේ දැන් සමහර ලෙඩ රෝග තියෙනවා වමනේ කරවන්න ඕනේ. වමනේට මොන හරි වමනයන්න දීලා තමයි ලෙඩේ හොඳ කරන්න ඕනේ. හරිද? ඊළඟට සමහර ඒවා විරේක කරන්න ඕනේ. දැන් සමහර අයගේ ඇඟේ උෂ්ණ තියෙනවා, ඇඟේ පළු දානවා, ඔය කකුල් පැලෙනවා, එක එක ලෙඩ තියෙනවනේ. ඒතර ඒවා කරාම වෛද්‍යවරයා බලලි වෙලා ඔන්න විරේකයක් දෙනවා. බෙහෙත් වර්ග දීලා වෙලා බඩ අපි කියන බඩ සුද්ධ කරනවා කියලා කියනවා සාමාන්‍යයෙන්. අන්න බඩ සුද්ධ වෙන්න බෙහෙත් එකක් දෙනවා විරේක වෙන්න බඩ. එතකොට අන්න විරේක කළා ලෙඩේ හොඳ කරනවා. සමහර ඒවා වස්ති. දැන් වස්ති නම් දෙන්නේ ගුද මාර්ගෙන් බෙහෙත් ඇතුළු කරලා ඖෂධ ඇතුළු කරලා තමයි මේ වස්ති කරන්නේ. ඔය හුඟක් මලබද්ධය ඒ වගේ රෝගී තත්ත්වයන් තිබ්බොත් තමයි ඒවා පාවිච්චි කරන්නේ. නස්ය නහය බ්ලොක් වෙලා. හරි නහය ගිර වෙලා හුස්ම ගන්න අමාරු වුනහම අපි මේ නහයට එක එක බෙහෙත් වර්ග දානවා. නස්ය. හරිද? ඒ වගේම ඖෂධ ඇතුළු කරලා මේ සුවපත් කරනවා හොඳ කරනවා. ආන් එකට අපි කියනවා මොකද්ද? නස්ය කියලා. හරි නාසයෙන් මගින් ඖෂධ ඇතුළු කරට ප්‍රතිකාර කිරීම. රක්ත මෝක්ෂ කරන්නේ අපිරිසුදු ලේ ඉවත් කර ප්‍රතිකාර කිරීම. දැන් මේ රක්ත මෝක්ෂ කියන එක නම් පොඩ්ඩක් දැනන් හිට කමන්නේ මේ නස්ස කියන එකයි. මේකේ මේ ස්ලයිඩ් එකක් නම් මට හදන්න බැරුව ගියා. නමුත් ඒකෙන් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ නස්ස කියන එක බලන්න මේකේ වෙන්න ඉතින් මම මේකේ මේ ගත්තා මේ නාස්‍ය කර්මේ පොඩ්ඩක් බලන්න මේකේ පින්තූර තියෙදි ආමේ තියෙන්නේ. ඔන්න. මේ තියෙන්නේ මේ වගේ නහයට බෙහෙත් වර්ග දාලා ඔය නස්ය කියන්නේ ඒකයි. ඔන්න මතක තියාගන්න මම මේ රූප පෙන්වන්නේ ඒකයි. මොකද්ද මේ නස්ය කියන්නේ කියලා. මේ වගේ බෙහෙත් වර්ග දානවා නහයට.
දාලා මේවා නහයට අදින්න කියලා වෙලා ඒ නහය ඇතුලේ තියෙන බ්ලොක් එක මේ තියෙන්නේ. මේ ඇතුලටම යනවලු. බෙහෙත් දැම්මහම මෙහි. මෙහෙට ගිහිල්ලා මෙහි තියෙන සෙම ඔක්කොම බ්ලොක් එක ඔක්කොම ගැලවිලා එළියට එනවා. අපි නැස්සේ ගොඩාක් කරනවා ඉරු වරද එහෙම තියෙන අයට ඔය නහය සෙම බ්ලොක් තියෙන අයට ඔයගේ මේ නහයට බෙහෙත් දානවා. දාලා අපි ඒවා මේ ඇතුලේ තියෙන ඔය සෙම කෝටරාබ දින මේවට අපි කියන කෝටර එක කියලා ඒවා තියෙන සෙම එහෙම හක් කරනවා. ඔන්න නැස්සේ කියන්නේ ඒකයි. ඊට රක්ත මොක්ෂ කියන්නේ තව එකක්. රක්ත මොක්ෂ කරනත් ක්‍රම දෙකක් තියෙනවා. රක්ත මොක්ෂ මේවා මේ නම් වලින්ම ගෙවුවාම පෙන්නනවා. සමහර ඒවා නැහැ. රක්ත මොක්ෂ කියන එක බලන්න මේ වань කරලා තියෙන දේ මොකද්ද කියලා. රක්ත මොක්ෂ කරන්නේ මේ වගේ මේ ඔය කූඩැල්ලෝ නැත්තම් කටුවකින් විදිනවා. කූඩැල්ලෝ මේ කකුලේ මේ වගේ තියෙනවා. දැක්කම අපිරේ නේද? මේ රක්ත මොක්ෂ කර්ම බ්ලඩ් ලෙටින්. රක්ත මොක්ෂ කර්මය. තියෙන්නේ. මේ වගේ කූඩැල්ලෙක් තියලා ඒ ආයුර්වේද වෛද්‍යවරු ගාව එහෙම කූඩැල්ලෝ ඉන්න විශේෂයක්. ඒ කූඩළු වර්ග තියලා මේ තියෙන්නේ. මොන බලන්න මේ වෙරිකෝස් නැත්තම් මේ අපි කියන්නේ නහර ගැට ගැසීම. මේ වෙරිකෝස් කියන එකට මේ ප්‍රතිකාර කරන ක්‍රමයක් මේ තියෙන්නේ. මේවා හොඳට මතක තියාගන්න මේවා අහනවා. රක්ත මොක්ෂ කියන එකට හොඳට මතක හිටින්න ඕනේ තමයි මම මේක වෙන්නේ. හුඟක් අය රක්ත මොක්ෂ කියන එක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකයි මම මේ පෙන්නුවේ. ඒතකොට මේ තියෙන වෙරිකෝස් කියන්නේ නහර ගැට ගැහිලා මේ තියෙන්නේ. ඒ නහර ගැට ගැහිස් එක තියෙන මේවා අපිරිසිදු ලේහක් කරන්න මේ වගේ මේ ආයුර්වේද වෛද්‍යවරු ගාව ඉන්න විශේෂ කූඩැල්ල වර්ගයක්. ඒවා බෝතල් වල දාලා ඒගොල්ලෝ තියෙන්නේ. ඒගොල්ලෝ පණ පිටින් ඉන්නවා. මොනවා හරි කෑමක් දෙනවා හරි දෙනවා. මම ඒක ගැන ලොකු විස්තරයක් දන්නේ නැහැ. ඒතර මේ රක්ත මොක්ෂිකේදී කරන්නේ මේ කූඩැල්ල මේ වගේ තියලා තිබ්බහම මේ එයාගේ මුඛයෙන් මේ ඇතුලේ තියෙන ලේ උරා වුණා. උරා බීන මෙයා ලොකු වෙනවා. ඊට පස්සේ මෙයා වහක් කරනවා. ඒකට එයාට මේ එහෙමයි කරන්නේ. ඒ වගේ කූඩැල්ල තියලා තැනින් තැනට මේ ඇඟ ඇතුලේ තියෙන අපරිසුදු ලේ අහක් කරනවා මේ නහරවල තියෙන. ආන් ඒකට කියනවා රක්ත මොක්ෂ කියලා. තව එකක් තියෙනවා කටුවකින් විදලා මේ කටුවකින් විදින එක නම් මෙතන පෙන්නනවත් දන්නේ නැහැ. නැත්තම් අපි මේ අර අපි ඉන්ජෙක්ෂන් ගහන කටු තියෙන්නේ. ඒ වගේ කටුවකින් විදලත් අහක් කරන ක්‍රමයකුත් තියෙනවා. හරිද? ඒක මේ මෙතන තියෙනවත් දන්නේ නැහැ. මේ පෙන්නන්න මම හිතන්නේ කටුවකින් විදින එකක්. ඔව්. මේ කටුවකින් විදලා අහක් කරන එකක්. ඒකත් අපි කියන්නේ රක්ත මොක්ෂය. මේ පෙන්නන්නේ මේ කටුවකින් විදලා ලේ අහක් කරනවා. අර වගේ කුඩල්ලොන්ගෙනුත් කරන්න පුළුවන් කටුවකින් විදලා අහක් කරන්නත් පුළුවන්. අන්නේ ක්‍රම දෙක තමයි අපි පාවිච්චි කරන්නේ රක්ත මොක්ෂ කියන එකේදී. මේ පෙන්නන්නේ කටුවකින් විදිනවා මේ කටුවකින් විදලා ලේ අහක් කරනවා. කුඩල්ලොන්ගෙනුත් අහක් කරනවා රක්ත මොක්ෂ ආකාර දෙකයි. එකක් කටුවකින් විදලා ඉවත් කිරීම අනිත් එක මොකද්ද? අනිත් එක ඇවිල්ලා කුඩල්ලෝ මාර්ගයෙන් ලේ පිරිසුදු කිරීම. ඔන්න බලන්න මෙන්න මේ ටික. වමනය කිරීම මගින් දෝෂ පහ කිරීම, විරේචන විරේක මගින් දෝෂ පහ කිරීම, වස්ති බුදු මාර්ගයෙන් ඖෂධ ඇතුළු කොට ප්‍රතිකාර කිරීම, නස්ය ඖෂධ ඇතුළු කොට ප්‍රතිකාර කිරීම. ඔන්න ඔය ආකාර ටික තමයි පාවිච්චි කරන්නේ. රක්ත මොක්ෂ කියන්නේ අපිරිසුදු ලේ ඉවත් කළා ප්‍රතිකාර කරනවා. ඒක කරන්නේ කුඩල්ලෝ මාර්ගයෙන් හෝ කටුවකින් විදලා. ඔන්න ඔය ටික මතක තියාගන්න. කොහොමද කෙරෙන්නේ කියලා දැනන් ඉන්න ඕනේ. මේවා මේ පංචකර්ම කියන එක අහලා තියෙන ඊට අහන්න පුළුවන් පස්සේ. අපි අවසාන ප්‍රශ්නට යන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ අපිට ඉක්මනට ඉවර කරන්න පුළුවන්. මානසික රෝග ඇතිවීම සඳහා බලපාන හේතු ජානමය හා පාරිසරික ලෙස හේතු දෙආකාර වේ. ඒතර මානසික රෝග පාරමිතාවනේ අපි කතා කරගෙන යන්නේ මානසික රෝග ඇතිවීම සඳහා බලපාන හේතු ජානමය හේතු. පරම්පරාවෙන් එන ඒවාක් තියෙනවා. පාරිසරික හේතු ලෙස ආකාර දෙකක් තියෙනවා. අහනවා මානසික රෝග ඇතිවන බලපාන පෞල් පරිසරය හා සම්බන්ධ ගැටලු දෙකක් ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් කෙනෙකුට මානසික රෝග ඇති වෙන්න පුළුවන්. පෞල් පරිසරය හා සම්බන්ධ කරුණු දෙකක් සඳහන් කරන්න. මේක මේ පහේ පෙළ පොතේ අවසාන පාඩම අපි අඟහරුවාද පන්තියේ කතා කරන මේ 14 වෙනි පාඩමෙන් තමයි අහලා තියෙන්නේ. මොනවද පෞල් පරිසරයේ දකින්න පුළුවන් දේවල්. සාමාන්‍යයෙන් හිතලා ලියන්නත් පුළුවන් මේක. කියන්න පුළුවන්ද? මොනවද කියලා මානසික රෝග බලන පෞල් පරිසරය හා සම්බන්ධ ගැටලු දෙකක් අහන්න. ඒක අපිට හිතලා ලියන්න පුළුවන්. මෙහෙම බලමු අපි නිකන් මෙන්න මේ වගේ වුණා. වන්දිමෝපියන්ගේ අසමේ ගියේ. පෞල් වල ඇති ආරවුල්. හරි. කුඩා කල සිට සිදුවන නොසලකා හැරීම. සමහර අය ගැන හොයලා බලන්නේ. මානසික අසහනිය ඇතිවන පෞල් පරිසරය.
එක්ක තාත්තා බොනවා අරක් බොනවා සිගරට් බොනවා ඔයගේ ගැටලු රණ්ඩු වෙනවා ඔයගේ දේවල්. මානසික අසහනය ඇති වෙන පෞස් පරස දෙමාපිය අපේක්ෂාවන් ඉටු කරගෙන වූ විට ඇතිවන තත්වය. දෙමාපියන්ගේ අපේක්ෂාවන් තියෙන ඒවා කරා ළඟා වෙන්න බැරි වුණාම අන්න ඒ වගේ වෙලාවත් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ආර්ථික අගහිඟතාව නිසා ඇතිවන ගැටුම්. මුදල් අගහිඟකම්. ආර්ථික අපහසුතාව. හරි. ඔන්න වගේ කාරණා තියෙනවා නම් අන්න ඒ වගේ ටිකක් තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ පිළිතුරු වලට. මේක අපිට හිතලා ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතේ මෙන්න මේ වගේ දේවල් වුණාම අපිට මේ මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. අන්න ওই කාරණා තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. ඊළඟට මේක තියෙන්නේ බලන්න 14 වෙනි පාඩම මේක පොඩ්ඩක් බලා ගන්න. අවසාන පාඩම මේ පාඩමෙන් තමයි මේක අහලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියනකොට මේ පාඩම දැනගෙන ඉන්න ඕනේ. බුදුදහමට අනුව මානසික සුවයක් නොමැති විවිධ චරිත වලට ගැළපෙන කමඨහන් දක්වා ඇත. එවැනි චරිත තුනක් සඳහන් කර ඒ චරිත වලට ගැළපෙන කමඨහන් මොනවාද ලියන්න. හරිද? දැන් එතකොට මේ සමහර අය ඉන්නවා මේ බුදුදහමට අනුව අපිට මේ මානසික රෝග වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම ක්‍රමයක් වේද බුදුරජාණන් වහන්සේගේ දැන් ඔක්කොම බුදුහාමුදුරුවෝ කියලා තියෙන මනසටමනේ. නේද? මනස ගැන තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒතර මේ බුදුදහමේ දැක්වෙන මානසික රෝග වර්ගීකරණයකුත් තියෙනවා බලන්න 167 පිටුවේ උන්මාද 8ක්. කාම උන්මාද, ක්‍රෝධ උන්මාද, දර්ශන උන්මාද, මෝහ උන්මාද, යක්ෂ උන්මාද, පිත්ත උන්මාද, සුරා උන්මාද, ව්‍යසන උන්මාද කියලා. ඒවා මේ බුදුදහමේ දැක්වෙන මානසික රෝග වර්ගීකරණය. හරිද? ඒතකොට ඒ වගේ මානසික සෝයක් නොමැති චරිත අපේ ජීවිතේ හම්බ වෙන එක එක අය. ඒ වගේ අයට ගැළපෙන කමඨහන්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒ වගේ කමඨහන් දක්වලා තියෙනවා. මෙන්න මේ ආයත මෙන්න මේක හොඳයි. මෙන්න මෙයාට මේක හොඳයි. බලන්න පිටු 172 පිටුවේ තියෙනවා විවිධ චරිත වලට ගැළපෙන කමඨහන් කියලා. රාග චරිතයට නම් දස අසුභය. කායගත සතිය. පිළිකුල් භාවනාව. ඊළඟ ද්වේෂ චරිතයට නම් සතර බ්‍රහ්ම විහරණ. නීල පීත ලෝහිත උදාතන කසින භාවනාව. හරි? මෝහ චරිත වලට ආනාපාන සතිය. සද්ධා චරිත වලට බුද්ධ මේ දේවතානුසති අනුසති භාවනාව. බුද්ධ චරිත වලට තමයි මරණ හා උපසමානුස්සති අනුසති දෙක. චතු ධාතු ඒ වගේ ආහාරයේ පටිකුල මනසිකාරය. විතර්ක චරිත වලට ආනාපාන සතිය. උන්නාවේ ආදී විදිහට දක්වලා තිනවා. අන්නේ ටික තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ පිළිතුරු විදිහට. මම බලන්න තියෙන්නේ. ඔය දැන් කියපු ටිකම තමයි තියෙන්නේ. එතකොට මේ ගැන තමයි මේ අහන්නේ. රාග දස අසුභයයි කායගත සතිය වගේ. ඉතින් මේක මතක තියෙන්න ඕනේ පිළිතුරු ලියන්න. ඒ වගේ ප්‍රශ්නට පිළිතුරු ලියනවා. ඊළඟට අපි ඊළඟ කොටසට ඊළඟ ප්‍රශ්න පත්‍රය අපි ඉක්මනට ඉවර කරමු. ඊළඟට අහනවා මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකුට ආතතිය අවම කර ගැනීම සඳහා ඔබ ලබා දෙන උපදෙස් තුනක් දක්වන්න. මොනවද මානසික ආතතියෙන් පෙළෙන කෙනෙකුට අපිට දෙන්න පුළුවන් උපදෙස්? අපි හිතන ඕන කෙනෙක් මානසික ආතතියෙන් ඉන්නවා කියලා අපිට එයාට මෙන්න මේ වගේ උපදෙස් ටිකක් දෙන්න පුළුවන්. මොනවද? සරල දිවි පෙවතකට හුරු වීම. හරි? අපි කියන්නේ අල්පේච්ච කියලා. ජීවිතයේ සැහැල්ලුවෙන් මුහුණ දීම. කියන්නේ තමන්ට හම් වෙන අභියෝග වලට අපි බොහොම වය නැතුව මුහුණ දෙනවා. තමාට ළඟා විය හැකි ඉලක්ක තබා ගැනීම. අපිට ජීවිතේ යන්න පුළුවන් ඉලක්ක. එහෙම නැතුව ලොකු ඉලක්ක තියාගන්න ගියොත් අපිට ජීවිතේ ජය ගන්න බැරි වෙනවා. හරිද? තමාට ළඟා විය හැකි ඉලක්ක තබා ගැනීම. කාසටහනකට අනුව වැඩ කිරීම. අන්න ඉතාම වැදගත්. විභාග කරන හාමුදුරුවන්ට කාසටහනකට වැඩ කරන්න ඕනේ. මම මෙන්න මේ විෂයන් පාඩම් කරලා දැන් ඉවරයි. මෙන්න මේ කාලෙකට මේ කොටස ආවරණය කරලා තියෙනකොට කාසටහනක් හදලා තියෙන්න ඕනේ. ඇවිදීම පිහිනීම වැනි ක්‍රියාකාරකම් වල නිරත වීම. ඉතාම වැදගත්. ඇවිදීම කියන එක පිහිනීමත් ඒ වගේ. ආගමික වත්පිළිවෙත් ගත කිරීම. එතකොට ආගමික වත්පිළිවෙත් භාවිතා කිරීමත් ඉතාම වැදගත් මානසික සෞඛ්‍යයට. ඒක දක්වලා තියෙනවා ආධ්‍යාත්මික සෞඛ්‍යයටදී වත්පිළිවෙත් කරන. ස්වාභාවික පරිසරයේ රස විඳීම. අපිට පුළුවන් පරිසරයේ තියෙන දේවල් රස විඳින්න. ඔය කුරුල්ලන්ගේ නාදය, කුරුල්ලන්ගේ හඬ, ඒගොල්ලෝ පියාසර කරන්නේ කොහොමද? ඒගොල්ලෝ කෑම ගන්නේ කොහොමද? ඊළඟ වෘක්ෂලතා ආදී ඇති මල් වල ඒවේ රස විඳින ඉර පායනකොට කොහොමද ඉර පායන්නේ? අන්න ඒ වගේ ස්වභාවික පරිසරයේ රස විඳීම. සංගීතයේ ගීත ගායනය, කවිලි වීම, චිත්‍ර ඇඳීම වැනි දේවල් වලට සිත යොමු කිරීම, භාවනා කිරීම, අවශ්‍ය වූ විට වැඩිහිටි මිත්‍රාදීන්ගේ උපදෙස් ලබා ගැනීම ආදීෙහි
යෙදීමට උපදෙස් දීම තවත් කාරණා ලියලා තියෙන මේ තිත්පලක් දාලා තියෙන තවත් මොනවා හරි වගේ ගැළපෙන දේවල් ලියලා තියෙනවා නම් අන්න අපි මේ අවස්ථාවේදී ඒකට ලකුණු දුන්නා. ඒතර ඔන්න ඔය කාරණා ටික තමයි බලාපොරොත්තු වෙන්නේ මානසික ආතතිය අවම කරන්න. මානසික ආතතියේ පාලනය කිරීම සඳහා භාවනාවෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් කෙටියෙන් විස්තර කරන්න. ආතතිය අවම කරගන්න මොනවද භාවනාවෙන් අපිට ගන්න පුළුවන් දේවල්. මානසික රෝග හා කායික රෝග සුවපත් වීම. දැන් අපි දන්නවා මේ භාවනාව තුළින් මානසික රෝග හා කායික රෝග ඇත්තටම සුවපත් වෙනවා කියන එක දැන් හොයාගෙන තියෙනවා වෛද්‍ය විද්‍යාත්මකවත් හොයාගෙන තියෙනවා පරිශන වලින් ඔප්පු කරලා තියෙනවා මෙන්න මෙහෙම වෙනවා කියලා. පොත් තියෙනවා වෙන මෙතින් කියවන්න මේ විස්තර ගොඩාක් මේවා තියෙනවා. එහෙම මේක මොහොතකින් කියලා කියන්න බෑ පොඩි විස්තර කරලා කියන්න වෙන්නේ. ඒකට මේ මානසික රෝග වලට ඊටාම වැදගත් අර කියපු භාවනාව වලින් මේ මානසික රෝග හොඳ කරන්න පුළුවන්. කායික රෝග සුවපත් කරන්න පුළුවන් භාවනාව මගින්. මොකද භාවනා කිරීම නිසා ශරීරයේ රුධිර දාතය පිරිසුදු වෙනවා. ඒ එකම හෝමෝන ක්‍රියාකාරීත්වය යහපත් වෙනවා. ওই විදිහට කාලයක් තිස්සේ ඕක කරනකොට මේ ඒ තියෙන රෝග තත්ත්වයන් අඩු වෙනවා. ඊළඟට කේන්තිය පාලනය කරගත ගන්නවා නම් අපිට අන්න මේ ඒකත් රෝග සුව වීමට හේතුවක් වෙනවා. මානසික ආතතිය පාලනය නිසා භාවනාවෙන් ලබාගත හැකි ප්‍රයෝජනනේ. ඔව් භාවනාවෙන් අපිට ඔන්න ඕවා කරන්න පුළුවන්. දුක් වේදනා ආදී අඩු කර ගන්න පුළුවන් වෙනවා. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. අධ්‍යාපනයේ කටයුතු හොඳින් කර ගැනීමට හැකියවීම. දැන් අධ්‍යාපනයේ කටයුතු කරන කෙනෙකුට නම් ඊටාම ඔය ආනාපානසති භාවනාව වගේ එකක් ඊටාම වැදගත්. මොකද ධාරණ ශක්තිය වැඩි වීමට ඒක බලපානවා. හරි? අධ්‍යාපනයේ කටයුතු හොඳින් කර ගැනීමට හැකියවීම. මතක ශක්තිය වැඩි වෙනවා භාවනා කරනකොට. ක්‍රීඩා නිපුණතා දියුණු කරගත හැකියවීම. හරි? ඒ කියන්නේ ඔය අස්ථි හා පේශිය හොඳට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මනස පිරිසිදු වුණාම. හරි? රුධිර ධාතුව පිරිසිදු වෙනවා. ඒ ඔස්සේ මේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සුවදායී ජීවිතයක් ගත කිරීමට හැකියවීම. හරි? මරණය තැති ගැනීමකින් තොරව මුහුණ දීමට හැකියවීම. දන්නවා අපි දැන් මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා මෛත්‍රී භාවනා කිරීමේ අනුහස් කියලා. සුඛං සුපති සුඛං පටිභුජ්ජති නපාපං සුඛිනම් පස්සති මනුස්සානම් ප්‍රියෝති තියෙනවා නේද? ඔව් දෙවියෝ ආරක්ෂා කරයි. අන්නේ කාරණා ටික තමයි මේ කියන්නේ. මරණයට තැති ගැනීමකින් තොරව මුහුණ දීමට හැකියවේ කියන්නේ ඒකයි. ඒතර භාවනා කිරීමෙන් අර ඒ කියපු කාරණා ටිකත් වල තියෙන සමහර කොටසුත් මෙතන ඉෂ්ට වෙනවා. ඒතකොට මේ මෛත්‍රී භාවනාවේනේ ඒ තියෙන කාරණාත් මෙතෙන්ට අපිට ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහට පිළිතුරු ලියලා තියෙනවා නම් අපිට මේ ලකුණු හම්බ වෙනවා. හරි මේක මේ අවශ්‍ය නැති එකක්. ඒක අපි ඉස්සෙල්ලා කතා කරපු එකක් නේ. ඒක අවශ්‍ය නැහැ. මම මේ ටික මේ එවන්නම් මේ PDF කරලා ලියා ගන්න බැරි වුණා නම් ලියා ගන්න පුළුවන් නේ. එතකොට අපි මේ අදට මේ ප්‍රශ්න පත්‍රය මෙතනින් කතා කරලා ඉවරයිනේ. අපි ඊළඟට මේ ඊළඟ දවසේ අපි වෙන ප්‍රශ්න පත්‍රයක් කතා කරමු. මම මේක රෙකෝඩින් ඔෆ් කරන්නම්. ඊට පස්සේ මේක මම PDF කරලා එවන්නම් පොඩ්ඩක් ඉන්න.